ජේසු පිහිටයි විශ්ව සභා වරුණ යන මේ සාකච්ඡා මාලාව යටතේ අපි මේ වෙනකන් හඳුනාගෙන තියෙනවා සභා ඉතිහාසය තුල සිදු වුණු ඒ ඊතා වැදගත් සන්ධිස්ථානයන් ඒ වගේම ඒ සභා ඉතිහාසයේ ඒ වගේම කිතුණු දහමේ ප්‍රගමනයට මහා දායකත්වයන් දුන් ඒ දැවැන්ත චරිත පිළිබඳවත් අපි මේ වෙනකන් ක්‍රමානුකූලව සාකච්ඡා කරගනිමින් සිටියා. ඒ අනුව අදත් අපි ඊටාම වැදගත් ඒ වගේම තීරණාත්මක සිද්ධියක් පිළිබඳව අවධානය යොමු කරන්නයි යන්නේ. ඒ තමයි දෙවන වතිකාන ජගත් මන්ත්‍රණ සභාව පිළිබඳව. වර්තමානයේ කිතුණු දහම ගැන කතෝලික දහම ගැන කතා කරනකොට අපිට දෙවන වතිකාන මන්ත්‍රණ සභාව පැත්තකට දාලා කිසිසේත්ම අපට ඒ ගැන කතා කරන්න බෑ. එය අර්ථ විරහිත දෙයක්. එතකොට මේ මහා මාතෘකාව සම්බන්ධයෙන් අපට මඟ පෙන්වීම ලබා දීම සඳහා සුපුරුදු පරිදි අප සමග මෙහි සිටිනවා ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමා. එතුමා සභා ඉතිහාසයත් සමාජ මානව විද්‍යාව පිළිබඳවත් විශාරදවරයෙක්. ඒ වගේම ගරු ෂෙරොන් ඩයස් පියතුමා කොළඹ පදවියේ ඇති ඒ සාන්ත ජුසේවාස් දේවධර්ම නිකේතනයේ අධිවෘ තැන්පත් පියතුමා වශයෙන් එතුමා කටයුතු කරනවා. ඒ වගේම ෆ්‍රැන්සිස්කාන නිකායට අයිති ගරු වජිර සිල්වා පියතුමාත් අප සමග පැමිණ සිටිනවා. එතුමාත් බයිබලීය විශාරදයෙක් මෙන්ම සභා ඉතිහාසය පිළිබඳවත් ගැඹුරු දැනුමක් සහිත පියතුමෙක්. අපි එතුමන්ලාව ඊටාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමතියි. ජේසු පිහිටයි ඔබතුමන්ලට. ඒතර මම මුලින් සඳහන් කරා අද අපේ සාකච්ඡාවේ නිමිත්ත වෙන්නේ මූලික ප්‍රවේශය වෙන්නේ දෙවන වතිකාන මන්ත්‍රණ සභාව යන කුමක්ද? එයට පදනම් වුණු ඒ ඓතිහාසික ක්‍රියාවලිය මොන වගේ එකක්ද? සහ ඒ මන්ත්‍රණ සභාවේ ස්වභාවය එහිදී ගන්නා ලද ප්‍රධාන තීන්දුව තීරණ මොනවාද කියන එක පිළිබඳව අපගේ ජනතාවට යම් සමතුලිත දැනුමක් ලබා දීමයි. ඒ අනුව මම මුලින්ම හැරෙන්න කැමතියි ගරු බලගල්ල පියතුමා වෙත අපි කොහොමද මේ වතිකාන මන්ත්‍රණ සභාව තේරුම් ගැනීමට ප්‍රවේශ වෙන්නේ මූලික වශයෙන් පියතුමෙනි? ඔව් අපි දැන් කතා කළා ගිය වාර දෙකේදී පාප්තුමන්ලා ගැන විශේෂයෙන්ම අවසන් වශයෙන් 23 වෙනි ජුවාම් පාප්තුමන් ගැන. දැන් අත් වශයෙන්ම එතුමන්ව පාප්තුම තෝරා ගැනීමේදී තෝරගත්තේ අන්තර්වාර පාප්තුමෙක් වශයෙන් වගේ. ඒකයි සයිඩික වයස කෙනෙක්ව හිතුවේ නැහැ එතුමන් වැඩි කාලයක් ජීවත් වෙයි කියලා. ඉතින් ඒක නිසා තව සුසු කෙනෙක්ව පසුව හොයාගන්න තුරු වගේ පත් වුණ පාප්තුමෙක්. නමුත් කිසි කෙනෙක් බලාපොරොත්තු නොවන විදිහට මේ වයස්ගත පාප්තුමන් අන්තර්වාර පාප්තුමෙක් වශයෙන් පත් වුණ 23 වෙනි ජුවාම් පාප්තුමන් ප්‍රකාශ කළා මන්ත්‍රණ සභාව පවත්වන බව. ඉතින් මේක බොහෝ අයට ප්‍රශ්නයක් වුණා නේද? සමහරු ඒක නොතියන ලෙස ඉල්ලුවා නේද? අතර කොහොම හරි ඒක පවත්වන්න දිනේ තීරණය කරපුවාමත් කියවෙනවා. ඒක කාඩිනල්තුමෙක් කිව්වලු 1963 මේක පවත්වන්න තීරණය කරපුවාම තීරණය කරලා පාප්තුමන් කිව්වලු 63 ඉක්මම වැඩි කියලා. ඊගාන පාප්තුමන් කෝල එන අපි 62 තියමු කියලා. ඒ විදිහට තමයි 62 මේ මන්ත්‍ර සභාව පටන් ගත්තේ 1962 සැප්තැම්බර් මාසේ 11 වෙනිදා. වාර 4ක් පවත්වලා අවසන් වුණේ 1965 දෙසැම්බර් මාසේ 8 වෙනිදා. ඉතින් අපි ගත්තොත් අපි දන්නවා පළවෙනි වතුකාන මන්ත්‍රසභාව පැවැත්වුණා 1869 70 වසරවලදී. ඒක ඉවර කරන්න පුළුවන් වුණේ නැහැ ප්‍රෂියන් ප්‍රංශ යුද්ධය නිසා. ඒ නිසා අත් වශයෙන්ම 11 වෙනි පියුස් පාප්තුමන් සහ 12 වෙනි පියුස් පාප්තුමන් දෙදෙනාම අදහස තිබුණා මන්ත්‍රණ සභාව නැවත වරක් පවත්වන්න අර පළවෙනි වත්කාන මන්ත්‍රණ සභාවේදී අවසන් කරන්න බැරි වුණ දේවල්
නැවත වරක් සාකච්ඡා කරලා තීරණය කරන්න නිසා. ඊට පස්සේම 10 වෙනි පියුස් පාප්තුමන් මන්ත්‍රණ සභාවක් නෙමේ එතුමන් සමහර ඒවා ක්‍රියාත්මක කළා අර ඒත සාකච්ඡා කරන්න බැරි වුණ දේවල්. නමුත් මේ පාප්තුමන්ලා දෙන්නම හිතුවේ මන්ත්‍රණ සභාවක් පවත්වන්න. ඒක නමුත් ඒක සිදු වුණේ නැහැ. ඒ වගේම බොහෝ දේවධර්ම ශාස්ත්‍රඥයෝත් ඉල්ලමින් සිටියේ මන්ත්‍රණ සභාවක් අවශ්‍යයි. මොකද ලෝකෙට අවශ්‍ය විදියට සභාව හැඩගැහෙන්න. නමුත් කිසිම කෙනෙක් බලාපොරොත්තු නැහැ මන්ත්‍රණ සභාව පැවැත්වුවයි කියලා. ඒතකොට ඒ නිසා තමයි මේ පාප්තුමන් නොහිතූ විදිහට කාඩල්තුමන් 18 දෙනෙක්ව ගෙන්නලා 1959 ජනවාරි මාසයේ 25 වෙනිදා ප්‍රකාශයට පත් කළා මන්ත්‍ර සභාව පැවැත්වෙනවායි කියලා. ඒ මන්ත්‍ර සභාව පැවැත්වෙනකම එතුමන් කිව්වේ මේක ඉකුමෙනිකල් නේද? අපි සිංහලෙන් ගන්න නැතුව ඉකුමෙනිකල් කිව්වහම ඇත්ත වශයෙන්ම ඒකේ සැබෑ තේරුම විශ්වීය කියන එක, ජාත්‍යන්තර කියන එක. නේද? මුළු විශ්වයම සම්බන්ධ වෙනවා ඉකුමෙනිකල් කියන වචනේ. ලැටින් වචනේ කැඩිලා ග්‍රීක වචනේ කැඩිලා එන එක. නමුත් සමහරු තේරුම් ගත්තේ මේක ඉකුමෙනිකල් කිව්වහම මේ පාප්තුමනු සමහරට අනිකුත් රටවල් වල උන්න පෙරදිග සභා රටවල් වල ඒ නිසා මේ සභා එකමුතුවක් සඳහා කරන මන් සභාවක් කියලා. නමුත් එතුමන් කුමාරික පැහැදිලි කරන්න සිද්ධ වුණා ඒක නෙමේ බලාපොරොත්තු වෙන්නේ විශ්වීය මන්ත්‍රණ සභාවක්. එතකොට දෙවන මන්ත්‍රණ සභාවට ඒ විදිහට පසුබිම සකස් වුණා. එතකොට මේක පවත්වන බව ප්‍රකාශ කළා 1960 දී 1960 නත්තල් දවසේදී ප්‍රකාශයට පත් කළා මන්ත්‍ර සභාවක් මේ විදිහට පැවැත්වෙනවායි කියලා. ඉතින් පස්සේකට පසුබිම දැන් පසුබිම සකස්සන්න ඒකට අවශ්‍ය කරන මොනවද සාකච්ඡා කරන්න කියන එක. ඒතර අපි කියමු කරන්න මේ මන්ත්‍ර සභාවට සැබවින්ම රාජගුරු ප්‍රසාදවරුන් ලෝකෙ හැමතැනින්ම කැඳෙව්වා නේද? දැන් පළවෙනි වතිකාන මන්ත්‍ර සභාවට ඇවිල්ලා තියෙන සැබෑ ලෙසම රාජගුරු 737 දෙනෙක් විතරයි. ඒ ඇත් වැඩිපුර යුරෝපීය ආසියාවෙන් ලටින් ඇමරිකාවෙන් අප්‍රිකාවෙන් ආවනම් රදගුරුතුමෙක් ඒ අයත් ඒ රටවල වැඩ කළා වුණත් යුරෝපීය අය. දැන් උදාහරණයක් කියනවා නම් අපේ ලංකාවෙන් රදගුරුතුමෙක් ගියා පළවෙනි වතිකාන මන්ත්‍ර සභාවට. ඒ වකට යාපනයේ රදගුරු වුණ ක්‍රිස්ටෝපර් බොන්ජින්තුමන්. ඒතොර එයාත් ප්‍රංශ ජාතිකයෙක්. ඒ නිසා අත්වසම යුරෝපීය පමණයි සහභාගී වුණේ පළවෙනි වතිකාන මන්ත්‍ර සභාවට. නමුත් මේ දෙවන වතිකාන මන්ත්‍ර සභාවට ලෝකේ හැමතැනින්ම රදගුරුවරු කැඳෙව්වා ආවා. මං හිතන්නේ චීනෙන් පමණක් ඒකට අවසරයක් ලැබුණේ නැහැ. නමුත් කැඳවීම තිබුණා. ඒ වගේමයි මේකෙදී මේක පැවැත්ුණේ මං කිව්වා වගේ අවුරුදු 4ක් තිස්සේ 1962 පටන් අරගෙන ඔක්තෝබර් මාසේ 11 වෙනිදා අවසන් වුණේ 1965 සැප්තැම්බර් මාසේ දෙසැම්බර් මාසේ 8 වෙනිදා. එතකොට ඉස්සෙල්ලා මේකට කාරක සභා 10ක් පත් කළා. ඒ කාරක 10ට ඒ 10 එකතු වෙලා මොනවද සාකච්ඡා කරන්න කියන එක කරන්න. මේකට හුඟක් දුරටපත් උනේ අර වතිකානු කියුරියාවේ. ඒ වතිකානේම ඉන්න අයගෙන් තමයි මේකටපත් උනේ රදගුරුවරු, දේවධර්ම ශාස්ත්‍රඥයෙක් සහ පියවරු. නමුත් ගිහි අය පළවෙනි කාර්ය සභාවට උන්නේ නැහැ. ඒතර මේ අය සාකච්ඡා කරලා අවසානයේ යෝජනා දෙවන්න කියලා ලෝකෙ පුරා රදගුරුවරුන්ට යවුවා. ඒතකොට රදගුරුවරු තමන්ගේ පදවිවල සාකච්ඡා කරලා යෝජනා යවන්න. මේ විදිහට කියනවා යෝජනා 9300ක් ලැබුණයි කියලා. ඒතර නමුත් මේ 9300 මේගොල්ලෝ සාකච්ඡාවට භාජනය කරලා අවසාන 1962 ජුනි මාසේ වෙනකොට මේ 900 යෝජනා වලින් ඩොකියුමන්ට්ස් ලියවිලි 70කට සාරාංශ කළා. ලියවිලි 70කට සාරාංශ කරලා ඉන් පස්සේ ඒ ලියවිලි 70ත් මාතෘකා වශයෙන් පුරා පොත් වශයෙන් 20කට සීමා කරලා ඒ 20 නැවත වරක් මෙන්න ජුනි මාසයේදී 62 දී ලෝකෙ පුරාම රදගුරුවරුන්ට යවුවා සාකච්ඡා කරන්න සූදානම් වෙන්න මන්ත්‍රණ සභාව වෙලාවට. ඒතර කියනවා ඒ මන්ත්‍රණ ඒ 20 අනුව තමයි මෙන්න අවසානයේ මාතෘකා තීරණය කළේ මන්ත්‍රණ සභාවේ සාකච්ඡා කරන දේවල්. එතකොට පාප්තුමන් මුලදීම කියපු දෙයක් තමයි මේ මන්ත්‍රණ සභාව අර කිව්වා වගේ එකුමෙනිකල් වගේ පැස්ට් එන්ඩේරිය මන්ත්‍රණ සභාවක් නේ එන්ඩේරිය මන්ත්‍රණ සභාවක්. පාප්තුමන් පළවෙනි කතාවේදීම කිව්වා කරුණාකරලා මේකේ ධර්මතාවයල් ගැන කතා කරන්න එපා. අනිත්
චෝදනා නගන්නට එපා. අපි පැරණි චෝදනා නගන්න නෙමෙයි. ධර්මතාවයක් ස්ථිර කරගන්න නෙමෙයි. මේක සැබෑ ලෙසම එඬේරිය මනස ස්වභාවයක් ලෝකයේ තුල සුදු ස්වභාව ජීවත් වෙන. ඒතර අර ඉස්සෙල්ලා අපි කතාවේදී සාකච්ඡා කළා වගේ පාපතුමන් අදහස් උනේ ලෝකය සමග සම්බන්ධ වෙන්නේ කොහොමද? සුදු ස්වභාව කියන එක. ලෝක සමග සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. අනිත් එක කොහොමද ස්වභාව ඇතුළතින්ම වෙනස් වෙන්නේ කියන එක සාකච්ඡා කරන්න. එතකොට තුන්වෙනිව කිව්වා වගේ අනිත් අදහස් ආවා අනිකුත් ආගම් සමග ඒ වගේ විශේෂම ක්‍රිස්තියානි සම්බන්ධතාවයේ ඒ අදහස්. නැත් අර ඔය කාරණා තමයි මූලිකම උනේ. ඒතර මේ සාකච්ඡා කරන්න අපිට කියනවා මුලදිම මේ මන්ත්‍ර ස්වභාවයේ සාකච්ඡා පටන් ගත්තාම ඊළඟට කාරක ස්වභාව පත් කරගන්න සිද්ධ වුණා මන්ත්‍ර ස්වභාවයේදී පටන් ගත්ත දවසේ. ඒ මන්ත්‍රාකර ස්වභාව වලටත් පත් වුණේ අර කිව්‍රියාවයම පමණයි. දැන් මෙතෙන් විශාල ප්‍රශ්නයක් තුන ඒ අයට අවශ්‍ය වුණේ අර පැරණි ස්වභාව ඒ ලෙසම ගෙන යන්න. අලුත් අදහසකට එන්න කැමති වුණේ නැහැ. නමුත් වැඩි දෙනෙක් ඕන වුණේ අලුත් ඒ නිසා අර ඔක්කොම ප්‍රතික්ෂේප කරලා හක් වෙලා ඒ ප්‍රතික්ෂේප කරලා අලුතෙන්ම මන්ත්‍ර ස්වභාවන රදුගුරුවරුන් අතරින් තෝරගත්තා මෙන්න කවුද මේ කාරක ස්වභාවයට ඉන්නේ කියලා. මේ විදිහට අලුත් ආරම්භයක් දුන්නා මන්ත්‍ර ස්වභාව පටන් ගනිද්දිම. අපි ඊට සාකච්ඡා කළා වගේ පාපතුමන් ඊටම නිදහස දුන්නා. නිදහස් දුන්න සාකච්ඡා කරන්නේ මොනවද? සාකච්ඡා කරන ආකාරය හැම කෙනාගේම අදහස් උදහස් වලට එතුමන් ඉඩ දුන්නා. ඒ විතරක් නෙමෙයි මේ මන්ත්‍ර ස්වභාව තමයි පළවෙනි වරට අනිකුත් අය ගෙන්නුවේ. අපි කියමු දැන් ඊට ඉස්සර මන්ත්‍ර ස්වභාවයට සහභාගී වුණේ පැරණි මේවට නම් රදුගුරුවරු වගේම දේවදර්ශන ශාස්ත්‍රඥයන් වෙනේ සහභාගී වුණා. නමුත් පළවෙනි වත්ගාන මන්ත්‍ර ස්වභාව කාලය වෙනකොට ඒකට සහභාගී වුණේ රදුගුරුවරුන් විතරයි. නමුත් මේ මන්ත්‍ර ස්වභාවයට රදුගුරුවරුන් තමයි මන්ත්‍ර ස්වභාවයේ සැබෑ සමාජිකයෝ. නමුත් ආරාධනය කළා වෙනත් අයවත් ආරාධනය කළා. ඒ කියන්නේ දේවදර්ශන ශාස්ත්‍රඥවරුන්ව. ඒ වගේම අනිකුත් ක්‍රිස්තියානි සභාවල අයවට නිරීක්ෂකයන් වශයෙන්. වෙනකුත් ආගම් අදහන අයවත් කීප දෙනෙක්. ඒ වගේ ගිහි අයව. ඒතොර මේක අලුත්ම විදිහට රදුගුරු ඒගොල්ලන්ට සාකච්ඡා කරන්න අවසරයක් නැහැ. නමුත් අපි කියමු විවේක කාලවලදී අනිත් එක සාකච්ඡා කරද්දී ඒගොල්ලන්ගේ අදහසුත් මේකට ලබා ගැනීමේ හැකියාව තිබුණා. ඒ කියන්නේ මන්සභාවේ සාකච්ඡා නෙමේ මන්සභාවේ විවේක කාලවලදී තේ බොන හෝ ආහාර අනුභව කරන වෙලාවල ඒ සමග සාකච්ඡා කරලා මේ විදිහට ඒ අදහසුත් දීමේ හැකියාව තිබුණා. ඒ වගේම විවිධ අදහස් වලට ඉඩ දුන්නා. අපි ඊටත් සාකච්ඡා කළා වගේ දේවධර්ම ශාස්ත්‍රඥවරුන්ගෙන් උපදෙස් ගත්තා. කියනවා දේවධර්ම ශාස්ත්‍රඥවරුන් ලෝකේ පුරා 460 දෙනෙක්ව තෝරගත්තයි කියලා. ඒකෙන් 30 දෙනෙක් ජෙසු නිකායෙන් 24 දෙනෙක් ඩොමිනිකානු නිකායෙන් සහ 15 දෙනෙක් ප්‍රැන්සිස්කානු නිකායෙන්. ඊටු ඔක්කොම පදවි ස්වාමීලා අතරින්. ඒතකොට මේ දේවධර්ම ශාස්ත්‍රඥවරුන්ට තමන්ගේ අදහස් දීමේ හැකියාව තිබුණා. ඒතකොට මේ විදිහට ඊටාම විවෘත මන්ත්‍ර ස්වභාවයක්. විවෘත මන්ත්‍ර ස්වභාවයක්. මුළු අර සභාවටම බලපාන මන්ත්‍ර ස්වභාවයක් වශයෙන්. ඒ වගේමයි පළවෙනි වත්කරන මන්ත්‍ර ස්වභාව ගත්තොත්ම සියල්ල රහසේ කළේ. නේද? ලෝකෙට දුන්නේ නැහැ මොනවද කියලා ඒගොල්ලෝ රහසේ සාකච්ඡා කළේ. නමුත් මේ මන්ත්‍ර ස්වභාව තව විශේෂත්වයක් උනේ පටන් ගත්ත දා ඉඳලම අනිත් අයට මොනවද වෙන්නේ කියන එක දැනගන්න සැලැස්සුවා. එතකොට ප්‍රථම වතාවට විදුලි ආලෝකය භාවිත කරපු ප්‍රථම වතාවට ටෙලිවිෂන් ගුවන් විදුලිය වැනි මාධ්‍ය මගින් ලෝකෙට මේ සියලුම සාකච්ඡා මොනවද වෙන්නේ කියන එක දිනපතා දැනගැනීමේ හැකියාව තිබුණා. ඒතර එවැනි අවස්ථාවක් එළඹුණේ දෙවන වතාවන මන්සභාවදී පමණයි. ඊට ඉස්සර මන්සභාවවල තිබුණේ නැහැ. ඒතර මේ විදිහට අපිට පේනවා මේ මන්සභාව පළවෙනි වසර ඉස්සෙල්ලම සාකච්ඡාවට ගත්තේව තමයි සභාව පිළිබඳව සහ ජනවන්දනාව. නමුත් පළවෙනි එකේදී මේ එකක්වත් විස්තර කරන්න බැරුණා. විශේෂයෙන්ම අපි කියමු ගත්තොත් එහෙම සභාව පිළිබඳ එක. මුලදි තිබුණා ස්කේමා එක නෙමේ වැඩපිළිවෙල නෙමේ අවසානයේ සියල්ල වෙනස් කරලා අලුත් විදිහටයි අලුත් මාතෘකාවට සාකච්ඡා කළේ. තවත් දෙයක් වුණා පැස්ට්‍රල් කියන එක ස්වෙන්ස් පාප්තු ස්වෙන්ස් කාඩියුන්තුමන් කියලා තියෙනවා. ඔබතුමන්ට අවශ්‍ය උනේ එඬේරිය මන්ත්‍ර ස්වභාවයක්. එන එඬේරිය කියන අදහස මේ මුළු මන්ත්‍ර ස්වභාවයටම තියෙන්නට ඕන. ඒ නිසා මේකෙන් ප්‍රකාශ වෙන සෑම ලියවෙල්ලෙම එඬේරිය කියන ගතිය තියෙන්නට ඕන. ඒ නිසා මම ඒකට සුසු ලිපියක් සකසන්නම් කියලා ස්වෙන්ස් කාඩියුන්තුමන් විසින් එඬේරිය ලිපියක් ලියලහක් වෙලා සූදානම් කරලා ඒක සෑම රදුගුරුතුන්වරුන්ට දුන්නා සෑම මාතෘකාවක්ම එන්න. ඒ විතරක් පේනවා 16ක් ප්‍රකාශන
ප්‍රකාශයට පත් කළා පිටකොරමන් ස්වභාවයෙන් මේ 16 පුරාම අපි දකිනවා අර දේව ධර්මීය පැත්තට වැඩිය අර ඉන්දීරිය පැත්ත කියන එක ප්‍රකාශ වීමේ අවස්ථාවක්. මේ විදිහට අලුත්ම මන් සභාවක් අලුත්ම විදිහට ලෝකයේ සමග සම්බන්ධ වීමේ මන් සභාවක් කියලා කියන්නට පුළුවන් දෙවන වතිකාන මන් සභාව. දැන් මං හිතන්නේ දෙවන වතිකාන මන්ත්‍රණ සභාව වගේ සංකීර්ණ ක්‍රියාවලියක් එක ප්‍රවේශයකින් පමණක් අපට ග්‍රහණය කරගන්න බැහැ. හරියාකාරව විග්‍රහ කරගන්න අමාරුයි. මොකද ඒ පිටිපස්සේ තියෙනවා දීර්ඝ ඓතිහාසික විකසිත වීමක ලක්ෂණ තියෙන නිසා. ඒ නිසායි අපි මේ මන්ත්‍රණ සභාව විවිධ දෘෂ්ටිකෝණ වලින් කියවා ගත යුත්තේ සහ තේරුම් ගත යුත්තේ. ඒ නිසා මම කැමතියි මේ දෙස තවත් විදිහකට බැලීමට උත්සාහ කරන්න අපගේ ගරු ශරොන් ඩයස්පීතුමාගේ ආධාර උපකාර සහිතව. ඔබතුමා කොහොමද මේ ඓතිහාසික විකසිත වීමේ ක්‍රියාවලිය විග්‍රහ කරන්න පියතුමනි? පියතුමා පැහැදිලි කළා කොහොමද මේකට තිබිච්ච පසුබිම මොකද්ද කියලා. ඒ පසුබිමත් එක්ක අපි ගත්තොත් එහෙම ඇත්තටම මේ අපි කතා කරන මේ දෙවන වතිකාන මන්ත්‍රණ සභාව කියලා කියන්නේ සභා ඉතිහාසයේ 21 වන මන්ත්‍රණ සභාවයි. එතකොට අපි දකිනවා 325 දී නිස්යාන මන්ත්‍රණ සභාවෙන් ආරම්භ වෙලා ඊට පස්සේ අපි දකිනවා ක්‍රමක්‍රමයෙන් විවිධ අවස්ථාවලදී තමයි මේ මන්ත්‍රණ සභාව පැවැත්ුනේ. නමුත් දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේ තියෙන විශේෂත්වය තමයි කිව්ව විදිහට මොකද මුල් කාලේ ගත්තාම දිගටම තිබිච්ච මන්ත්‍රණ සභා බොහෝමයක් පැවැත්වුවේ සභාවේ අපි කතා කරන දේව ධාර්මික ප්‍රතිකඩයන් ගැන තමයි සාකච්ඡා කිරීමට තමයි පැවැත්වුනේ. අපි ගත්තොත් එහෙම අපි කතා කරනවා සභාවේ තියෙන පිළිගත් ධර්මය සම්බන්ධයෙන් වේද බේද ආපුවාම ඒවට විරුද්ධව පැවතුණා. ඒ වගේ කාලයෙන් කාලේ ඒ වගේ සභාව තුල මේ ධර්මයේ සම්බන්ධයෙන් ඉගැන්වීම් සම්බන්ධයෙන් අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් අපි පසු කාලිනව ගත්තාම ආපහු ත්‍රිදෙන්තින මන්ත්‍රණ සභාව ගත්තාමත් ඒතර ඒ කාලයේදී රෙපරමාදු විප්ලවයත් එක්ක ඇතිවෙච්ච යම් යම් දුර්මත ඒකට එරෙහිව නැත්තම් විරුද්ධව තමයි සමහර ඉගැන්වීම් ඉදිරිපත් කිරීම සිද්ධ වුණේ මන්ත්‍රණ සභාවේදී. ඊට පස්සේ අපි දකිනවා ආපහු සැරයක් ගත්තොත් එහෙම පළවෙනි වතිකාන මන්ත්‍රණ සභාවේ පවා ගත්තොත් පාපහාස සම්බන්ධයෙන් වර්ධින සුළු භාවයේ සම්බන්ධයෙන් වෙන්නට පුළුවන්. ඒ වගේ එදා පැවතිච්ච ඉගැන්වීම් නැත්තම් ඒ සභාවේ සම්ප්‍රදායන් සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කිරීමටයි පැවතුනේ. නමුත් මේකේ විශේෂත්වය තමයි එහෙම එක දෙයකට පමණක් සීමා වෙන්නේ නැතුව නැත්තම් ඒ වගේ දේව ධාර්මික කරුණක්ම පදනම් කරගන්නේ නැතුව විවිධ අංශයන් සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන්නට උත්සාහ කිරීමක් අපි දකිනවා මේ මන්ත්‍රණ සභාවේදී. එතකොට ඒකෙන් මොකක්ද අපි දකින්නේ 23 වන ජුවාන් පාපහාසට ඕන වුණා මුළු සභාවේම නවෝදයක්. එහෙම නැතුව එක අංශයක පමණක් නවෝදයක් නෙමෙයි. මුළු සභාවේම නවෝදයක් තමයි උන්වහන්සේගේ අරමුණ මුනේ. අපි කියන අජෝර්නමෙන්ට් කියලා අපි කතා කරන අතර මේ මෙන්න මේ නවෝදය ඇති කිරීම සඳහා විවිධ අංශයන් සම්බන්ධ කරන් තමයි කතා කරන්නේ. සාකච්ඡා කරන්නේ. ඒතර ඒකෙදී විශේෂ කියන්නේ යොමුවක් සිද්ධ කරනවා එඩේරීක කියන අංශයට. ඒ සභාවේ කාලයේදී අපි ගත්තොත් එහෙමනේ pastoral issues කියලා කියන්නේ අපි කියන එඩේරීක වශයෙන් ඇතිවෙච්ච යම් යම් අවශ්‍යතාවයන් තමයි මූලික කරගන්නේ ඒ මන්ත්‍රණ සභාවේදී සාකච්ඡා කරන්නට. එතකොට මේ අපි කතා කරන මේ මන්ත්‍රණ සභාව ගත්තාම මේ කාලයේදී අපි දකින දෙයක් තමයි මේ කාලයේ වෙද්දී සමාජය සහ සභාව ගත්තාම කොයි වගේ තත්ත්වයක්ද පැවතුනේ කියලා. ඒ කියන්නේ සමාජය අපි ගත්තාම සමාජයේ තියෙන එක්තරා ව්‍යුහයක් තියෙනවානේ. මේ සමාජයේ පැවතිච්ච ව්‍යුහයට සමාන ව්‍යුහයක් තමයි අපි දකින්නේ සභාවත් අනුගමනය කරමින් තිබුණේ. අපි ගත්තොත් පාලනය සම්බන්ධයෙන් වෙන්නට පුළුවන්, කටයුතු සම්බන්ධයෙන් වෙන්නට පුළුවන්. අපි දකිනවා ගොඩක් අර සමාජයේ තිබිච්ච ඒ ව්‍යුහයට තමයි අනුව තමයි කටයුතු කරමින් තිබුණේ. දැන් සාමාන්‍යයෙන් කතා කරනවා ඒ කාලේදී ගත්තාම දැන් මූලික වශයෙන්ම දැන් ඔය අපි ආයතනික ස්වරූපයන් කතා කරන්නේ. ඒත් මේ ආයතනික ස්වරූපය ගත්තාම ඒකෙදී කතා කරනවා pray and obey කියන දේ. pray and obey.
එතකොට මුදල් ගෙවීම ඒත් එක්කම යාඥා කිරීම සහ අනට කීකරු වීම. එතකොට අපි දකිනවා මේ අර තිබිච්ච විදිහට අපි දකිනවා කොයි වගේද මේ සභාව තුලත් මෙන්න මේ සමාජයේ තිබිච්ච ක්‍රමයම තමයි අනුගමනය කිරීමක් දකින්නේ මේ කාලයේදී. එතකොට අපි දකිනවා ඒ කියන්නේ මොකද්ද මේකෙන් අපි කතා කරනවා අර දූරාවලියක් සැකසීලා ඒ අනුව පාලනයක් වගේ තමයි සිදු වෙන්නේ. ඒතර මෙන්න මේ වගේ කාලයක අවශ්‍යතාවයක් තියෙනවා අර කියන්නේ උන්වහන්සේගේ තිබිච්ච ප්‍රධාන දෙයක්නේ. ඒ කියන්නේ මේ අපි හැම කෙනාම සම්බන්ධ කරගන්නට ඕන කියන දේ. දැන් අපි ඔය ඉස්සෙල්ලා සැරයක් අපි කතා කළා උන්වහන්සේ විශේෂයෙන්ම කතා කරද්දී පාප් වහන්සේ කියන නාමයේ වෙනුවට තමන් we the bishops රදගුරුවරුන් වන අපි. එතකොට ඒ වගේ අපි දකිනවා මේ වගේ සංකල්පයන් අරන් එන්න හේතුව තමයි මේ එදා සමාජයේ තිබිච්ච ස්වරූපයට හා සමාන ස්වරූපයක් මේ සභාව තුළ ක්‍රියාත්මක වීම. ඒතර මෙන්න මේ තිබිච්ච සාම්ප්‍රදායික නැත්නම් ඒ කාලේ පැවතිච්ච ඒ ස්වරූපේ නැති කරලා මේ සභාවේ මුළුමනින්ම අපි කතා කරනවා ප්‍රතිසංස්කරණයක් නැත්නම් අපි කතා කරන නවෝදයක් ඇති කිරීම තමයි මූලික වෙන්නේ උන්වහන්සේගේ මේ ප්‍රයත්නයේදී. ඒතකොට මේකෙදි මොකක්ද වෙන්නේ? අනිත් දේ තමයි ප්‍රධාන දෙයක් වෙනවා අර අපි කතා කරපු විදිහට පළවෙනි වතිකානු මන්ත්‍රී සභාවේදී මගහැරිච්ච කොටසක් තිබුණා ඒ කාලේ. කියන්නේ සාකච්ඡා කරන්නට ඔක්කොම සැලසුම් කරලා තිබුණා. නමුත් ඒකේදී සාකච්ඡා කරන්න බැරි වෙච්ච කොටස් කීපයක්ම තියෙනවා. විශේෂයෙන් විශ්වාසය, ශීල ධර්මය සම්බන්ධයෙන් පැන නැගිලා තිබිච්ච කියන්නේ ප්‍රශ්න ගැටලු තිබුණා ඒ කාලේදී. ඊට සාපහු ගත්තොත් එහෙම ඒ කාලේ යුගයට ගැලපෙන විදිහට විනය සම්බන්ධයෙන් ගැටලු ප්‍රශ්න තිබුණා. ඒ වගේම ආය සභාවේ තත්ත්වය විස්තර කිරීම, විග්‍රහ කිරීම සම්බන්ධයෙන් යම් යම් දේවල් සාකච්ඡා කිරීමට ප්‍රධාන කියන්නේ අරමුණක් වුණා යට අවශ්‍ය වුණා. අනිත් දේ තමයි මේ පාපතුමාගේ නිවර්දින ස්වභාවය. නමුත් අපි දකිනවා ඒ යම් යම් දේවල් සාකච්ඡා වුණාට විශේෂයෙන්ම අර ශීල ධර්මයේ සම්බන්ධයෙන්, විනය සම්බන්ධයෙන් ඒ වගේ අර එන්ඩේරීක දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒතර ඒ කරගන්නට බැරි වෙච්ච ඒ මගහැරිච්ච දේවලු සම්පූර්ණ කරගනිමින් එදා ඒ සමාජයේ සහ සභාවේ පැවති ඒ තත්වයක් එක්කම සභාවේ නවෝදයක් ඇති කිරීම තමයි ඔහුගේ ප්‍රධාන පරමාර්ථය උනේ මේ මන්ත්‍රණ සභාව පැවැත්වීමේදී. ඒතර මේකදී අපි දකින දෙයක් තමයි මේ මන්ත්‍රණ සභාව පවත්වන්නට පෙර ඔහු ඒකට විශේෂයෙන්ම අපි කතා කරනවා මේ යම් යම් අංශයන් වෙනුවෙන් වෙනම දේවල් පත්කිරීමක් කරගන්නවා. අපි ගත්තොත් එහෙම ඒදා කාලයේ ගත්තාම ඒ කාලයට සරිලන විදිහට බයිබලීය ප්‍රගමනයන් සම්බන්ධයෙන් කතා කරන්න, ජනවන්දනාවේ ප්‍රගමනයන් ගැන කතා කරන්න, ඒත් එක්කම කිතුණු සභා අතර එකමුතුකම ප්‍රවර්ධනය කිරීම. අනිත් දේ තමයි ඊට පස්සේ අපි ආය කතා කරනවා ගිහි අපෝසිත සේවාවන් නැවත ක්‍රියාත්මක කිරීම. ඒත් එක්කම කාලයට අනුව, කාලයේ සලකුණු අනුව කොහොමද මේ සභාව එදා සභාව ලෝකයට ගැලපෙන විදිහට නැත්නම් ලෝකයේත් එක්ක සංවාදශීලී වෙන ආකාරයෙන් සකසන්නේ කියන කාරණාව. ඒකට අපි දකිනවා මේ ආකාරයෙන් ඔය ජනවන්දනාව සම්බන්ධයෙන් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම කිතුණු සභා එකමුතුකම ඒත් එක්කම කාලයේ සලකුණු ඔස්සේ කොහොමද මේ ඒ සමාජයට ගැලපෙන විදිහ නැත්නම් සමාජයත් එක්ක සංවේදී වෙන විදිහට සභාව හැඩගස්වන්න කියන කාරණා. ඒත් මේවා මූලිකටම තමයි මේ දෙවෙනි වතිකාන මන්ත්‍රී සභාව පැවැත්වෙන්නේ. ඒත් මේකදී අපි දකින ප්‍රධාන දේවල් තමයි ඒ මන්ත්‍රණ සභාවේදී මේ වගේ දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඊට පස්සේ අපි දකිනවා මේ පිළිබඳ කරපු ඒ සාකච්ඡාවන් වලින් පැන නැගිච්ච ඒ තීරණ ඒ තීන්දුව අවසාන වශයෙන් ලේඛන ගත කිරීමක් සිදු වෙනවා අවසානයේදී. ඒතර අපි දකිනවා ඒ දේවල් නිකන් සාකච්ඡා කරන්නේ නැහැ. සාකච්ඡා කරලා ඊට පස්සේ අපි දකිනවා අවසානයේ තීරණ ගන්නවා, තීන්දුව ගන්නවා. ඊට සේවා අපි දකින ඔන්න ක්‍රමක්‍රමයෙන් නොඑක ආකාරයේ ලේඛන බවට හැරවීමක් සිද්ධ වෙනවා. ඒතර ඒකේ ප්‍රතිඵලයක් අපි කතා කරන වතිකාන මන්ත්‍රී සභාවෙන් ඇති වෙච්ච ඒ ලේඛන 16 අපි ගත්තාමනේ. ලේඛන 16ක් ගැන අපි කතා කරනවා. ඒ ලේඛන 16න් අපි ගත්තොත් එහෙම අපිට ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථාවන් 4ක් හම්බ වෙනවා. ඊට පස්සේ අපව ප්‍රකාශන
3ක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට ආපහු මම හිතන්නේ මේ ඒකට කියන්නේ මේ ඩික්‍රීස් ඒ කියන්නේ විධානයන් ගත්තා විධානයන් 9ක් අපිට හම්බ වෙනවා. මේ ආකාරයෙන් අපිට මේ ලේඛන 16ක් හම්බ වෙනවා. අපි ඒ ලේඛන සම්බන්ධයෙන් අපි වැඩිදුර අපි සාකච්ඡා කරමු මේ සම්බන්ධයෙන්. නමුත් අපි උදාහරණ ගත්තාම මොකද්ද මේ ඇත්තට මේ අපි අර කතා කරපු අරමුණු ඇත්තටම කොයි වගේද ඒවා සාක්ෂාත් කරගත්තේ කියන දේවල් බැලුවොත් එහෙම මොකද දැන් සාමාන්‍යයෙන් ගොඩක්ම අපි දකින දේ තමයි මේ දෙවනි වතිකාන මන්ත්‍රී සභාව ආරම්භ කරනවා 23 වෙනි ජුවාන් පාප් වහන්සේ 1962 දී. නමුත් පළවෙනි සතිවාරයෙන් පස්සේ දෙවනි සතිවාරයේදී උන්වහන්සේ සහභාගී වෙන්නේ නැහැ. මොකද අපි දකින දේ තමයි 1963 ජූනි මාසේ වගේ වෙද්දී උන්වහන්සේ ස්වර්ගස්ත වෙනවා. ඊට පස්සේ ඊළඟ දෙවනි සතියට සහභාගී වෙන්නට උන්වහන්සේ ඉන්නේ නැහැ. ඒතර ඒ අතර තමයි අපි දකින්නේ ඔන්න 6 වෙනි පාවුල් පාප් වහන්සේගේ පත්වීම. එතකොට මේ ආරම්භ වෙච්ච මේ මන්ත්‍රණ සභාව ඔහුගේ සලස්ම අනුව දිගටම ක්‍රියාත්මක කරමින් ගිහිලා ඊට පස්සේ ඒක අවසානයේ දක්වා ගෙන ගියේ 6 වෙනි පාවුල් පාප් වහන්සේ. ඉතින් ඒ නිසා අපි ගත්තොත් 6 වෙනි පාවුල් පාප් වහන්සේ ගත්තාම අපි දකිනවා කොයි වගේද විශේෂයෙන්ම එදා සභාවේ ප්‍රධාන චරිතයක් වුණේ කියන දේ. මොකද මම හිතන්නේ අපි කතා කරනවා 12 වන පියුස් පාප් වහන්සේ ගැන කතා කරද්දී අපි කිව්වා උගත් කෙනෙක් විද්වතෙක් සභාවේ ගොඩක් සේවයක් කරපු කෙනෙක් කියලා. නමුත් අපි ගත්තොත් එහෙම ඒ පාප් වහන්සේ ඉන්න කාලේ 6 වෙනි පාවුල් පාප් වහන්සේ අපි කතා කරන මේ කියන්නේ මොන්ටීනි නේ මොන්ටීනි ඔහු පූජකවරයන් පස්සේ ඉතා පොඩි කාලයකදී වතිකානුවට එන සේවය සඳහා ඊට පස්සේ කතා කරනවා කියුරියාවේ ඔහු අවුරුදු 32ක් පමණ සේවය කළා කියලා කතා කරනවා. ඒතර මේ අවුරුදු 32ක් පමණ මේ සේවය කරද්දී ඔහු විසින් සමහර සභාවේ සිදුවෙච්ච දේවල් අනුමත කළේ නැහැ. විශේෂයෙන්ම අර අන්‍ය ආගමිකයන්ට විරුද්ධව අනිත් සභාවලට විරුද්ධව ඒ අරන් ආපු නියෝගයන් සම්බන්ධයෙන් වැඩියම කැමැත්තක් දැක්ුවේ නැහැ. ඒතර ඒවා විවේචනය කරයි තමයි කියන්නේ 12 වන පියුස් පාප් වහන්සේ ඔහුව කියුරියාවකින් අයින් කරලා තමයි ඊට පස්සේ ආපහු පත් කරන්නේ මේ මිලානේ රජගුරුතුමා හැටියට. ඒතර අවුරුදු ගානකින් පස්සේ අවුරුදු 500ක් හරි 600කින් පස්සේ පළවෙනි තමයි මේ මිලානේ පත් වෙන්නේ කාදිල් නොවන කෙනෙක් ඒ පදවියේ රජගුරුතුමා හැටියට. ඒතර එහෙම යවන්න හේතුව තමයි කියනවා අර වගේ අර සමහර දේවල් වලදී ඒකට විරෝධය පෑම කියලා. ඊට පස්සේ කොහොමත් අපි දකින දෙවියන් වහන්සේගේ සැලැස්ම හරි වෙනස්. ඊට පස්සේ උන්වහන්සේ ඒ වගේ සේවය කරද්දී නැවත අපි දකිනවා කොහොමද උන්වහන්සේව තෝරාගන්නේ පාප් ධූරය සඳහා. ඒතර එහෙනම් අපි දකින එතනින්ම අපි දකින දෙයක් තමයි ඒ පාප් වහන්සේ පවා අන්‍ය ආගමිකයන් නැත්නම් විශේෂයෙන්ම අනිකුත් සභා සම්බන්ධයෙන් නැත්නම් කියන්නේ සාමාන්‍ය අපි කතා කරන කතෝලික කියන්නේ සමාජයත් සමග තියෙන ඒ සම්බන්ධකම අපි දකිනවා මුලින්දම තිබිලා තියෙනවා. ඒ නිසා ඔහුට ලේසි වෙනවා අර 23 වන ජුවාන් පාප්තුමාගේ ඒ සංකල්පයන් ඔස්සේ ඒ මන්ත්‍රණ සභාව දිගින් දිගටම අරගෙන යන්න. විශේෂයෙන්ම සභාව තුළ කොහොමද මේ අනිකුත් සභා සමග සම්බන්ධ වෙලා අනිකුත් ජාතීන් සමග සම්බන්ධ වෙලා කොයි වගේද ක්‍රියාත්මක කරන්න ඕනේ කියන කාරණාව තුලින් මේ කියන්නේ සභාවේ නවෝදයක් ඇති කිරීමට ඔහුට හැකි වෙනවා ඒ කාලෙදී. ඒකේ එක ප්‍රතිඵලයක් තමයි 1054 දී ඕර්තොඩොක්ස් සභාව අපේ මුල් සභාවෙන් වෙන් වෙලා ගියාම ලොකු හසුරුකමකින් තමයි මේ සභා දෙක පැවතුනේ. නමුත් කතා කරනවා මේ 6 වෙනි පාවුල් පාප් වහන්සේ වතිකාන මන්ත්‍රී සභාවේ අවසානයේදී ඔහු විවිධ තැන් බලන් යනවා. මොකද උන්වහන්සේ යනවා චුදෝ දේශයටත් යනවා. චුදෝ දේශයටත් යනවා. ඊට පස්සේ ගිහිල්ලා ආපහු ඒ අතරතුරේ තමයි කොන්ස්ටන්ටිනෝපලයට ගිහිල්ලා එවකට හිටිය පේට්‍රියාක්
අග්‍රපීතෘව හම්බ වෙනවා ගිහිල්ලා එතකොට හිටියේ මම ඇතනගරස් තමයි ඉන්නේ. ඇතනගරස්ව හම්බෙලා ඊට පස්සේ ඔහුව සිප් වැළඳගෙන සමාව අරගත්තයි කියලා කතා කරනවා. ඉතින් තමයි කියන්නේ මේක දෙවන වහන්සේගේ සැලැස්මක් නෙමෙයි. දෙවන වහන්සේ කැමැති වෙච්ච දෙයක් නෙමෙයි මේ වගේ සභාවේ බෙදීම කියන එක. නිසා අපි දක්වනවා එතනින් ඔහු අඩිතාලමක් දානවා. පදනමක් දානවා නැවත සැරයක් මේ සභාවන් අතර එකමුතුකම ඇති කරන්නට. ඉතින් මේක අවිල්ලා අපි උදාහරණයක් විතරයි කොයි වගේද ඒ වතිකාන මන්ත්‍ර සභාවේ ආරම්භයේදී තිබිච්ච ඒ අරමුණු කොයි වගේද ක්‍රමයෙන් ඒවා සාක්ෂාත් වුණේ කියන කාරණාව අවසානයේදී. එතකොට දැන් අපි දැන් දෙවන වතිකාන මන්ත්‍ර සභාව දැන් හමාර වෙලා අවුරුදු 50කට අධික කාලයක් වෙනවා. ඒතර අපි ඒ දෙස ආපසු හැරී බැලීමේදී එයින් සිදුවුණු ඒ තීරණාත්මක බලපෑම දායකත්වය කොහොමද ගරු වජිරපියතුමනි ඔබතුමා තක්සේරු කරන්නේ පසුබිමත් සැලකිල්ලට අරගෙන? ඔව් ඒ සඳහා මම ප්‍රවේශයක් ගත්තතින් මා කල්පනා කරන මෙන්න මෙහෙම ආරම්භ කරන්න. දෙවන වතිකාන කවුන්සිලය නැත්නම් මන්ත්‍රණ සභාව කියලා කියන්නේ මෑත කාලයේ ශුද්ධ වූ සභාවයි. මම දකින්නේ ඒ විදිහටයි. මෑත කාලයේ ශුද්ධ වූ සභාවයි. දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේ සභා පියවරු වෙන යුගවලදී පවා ඉගැන්වූ ආකාරයට සභාවට අවශ්‍යම යුගයකදී විටකදී ඒ අවශ්‍යම ඉගැන්වීම අරගෙන එනවා. දෙවන වතිකාන මන්ත්‍රණ සභාවයි ජෙරුසලම් මන්ත්‍රණ සභාවයි අතර මම ලොකු එකඟතාවයක් සමානකමක් දකිනවා. ජෙරුසලම් මන්ත්‍රණ සභාව ආරම්භ වෙන්නේ අප සමිදානන් වහන්සේගේ උත්ථානයෙන් නොබෝ කලකට පසුවයි. ප්‍රථම ශ්‍රාවක සංඝය ඉඳගන්නවා තමුන් අතර ඇති ගැටලුව විසඳ ගන්න. අපි දන්නවා මොකද්ද තිබිච්ච ගැටලුව කියන්න. ඒ ගැටලුවේදී අපි දැක්කා ආයතනික සභාවයි ශුද්ධාත්මික සභාවයි අතර ඇති ගැටීම. ආයතනික සභාවයි ශුද්ධාත්මික සභාවයි අතර ගැටීමක් තියෙනවා. මේ දෙකම ශුද්ධ වූ සභාවයි. ශුද්ධාත්මික සභාව අපට පේන්නේ නැහැ. පේන්නේ ආයතනික සභාව. ඒ ආයතනික සභාව තුළ තිබෙන ශුද්ධාත්මික ගමනත් එක්ක තියෙන තව සභාවක් තියෙනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ විසින් හසුරුවනු ලබන සභාව. මේ සභාව අතර ගැටෙන්න බෑ. දෙක එකක් වෙන්න ඕන. ජෙරුසලම් මන්ත්‍රණ සභාව දියත් වෙන්නේ ඒ දෙකක් නෙමෙයි එකක් කියලා කියන්න. එතකොට දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේදීද සිද්ධ වෙන්නේ පෙර මන්ත්‍රණ සභාවලදී ඉදිරියට අරගෙන ආපු අත්දැකීම් තේරුම් බේරුම් කිරීම හා අතපසුවීම් සියල්ලම පාඩම් කොට අරගෙන නූතන ලෝකයට මේ සභාවෙන් දෙන්නට ඕන දේ දීමයි. දැන් ජෙරුසලම් මන්ත්‍රණ සභාවේදී සිද්ධ වෙන්නේ ජෙරුසලමේ ජුදා නීතිය නව ක්‍රිස්තියානියට ගැලපෙන්නේ නැහැ. එතකොට නව ක්‍රිස්තියානියට ගැලපෙන දැන් මම එය සමාජ විද්‍යාත්මකව විස්තර කළොතින් මම යොදනවා පදයක් Jesus Group Members New Innovation of New Society. නව සමාජයක අලුත් ප්‍රඥප්තියක් එක්ක අලුත් ක්‍රමවේදයක් එක්ක අලුත් ආචාර ධර්මත් එක්ක සමාජයක් ගොඩනගෙනවා. මේ ගොඩනැගෙන සමාජයට පරණ බඳුන් වල තිබෙන මිදියුස ගැලපෙන්නේ නැහැ. ඒවා දැන් අලුත් වෙන්න ඕන කාලයයි. එතකොට ඒ අලුත්වීම ජෙරුසලම් මන්ත්‍රණ සභාවේ වුණා වගේම දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේද වෙනවායයි මට හැඟෙනවා. ඒකයි මම කිව්වේ දෙවන වතිකාන කවුන්සිලය නැත්තම් මන්ත්‍රණ සභාව කියලා කියන්නේ මෑත ඉතිහාසයේ මෑත කාලයේ ශුද්ධ වූ සභාවයි. මෑත කාලයේ ජෙරුසලම් කවුන්සිලයයි ජෙරුසලම් මන්ත්‍රණ සභාවයි. එතකොට මේ පියවරුන් මීට පෙර කිව්වා වගේ 1962 සිට 1965 දක්වා අවුරුදු 3ක් තිස්සේ මේ කවුන්සිලය මෙහෙය වෙනවා. ජනතාවට සුදුසු ජනතාවට ගැලපෙන නව ක්‍රිස්තියානිය නව ලෝකයට ගැලපෙන පරිද්දෙන් දෙන්නේ කොහොමද? ඒක දවසකින් දෙකකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒ හින්දා
සභාවේ මෙතුවක්කාල් රැගෙනාපු සම්ප්‍රදායන් ඉතිහාසය ඒ සියල්ලටම ගරු කරමින් ලොකු සංවාදයක් ඇති වෙනවා. ඔය සංවාදය 4 ආකාරයකින් සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් 4යි. ඊට පස්සේ අපි දකිනවා විවිධ ලියවිලි ඇවිල්ලා ඔක්කොම 16ක් බවට පත් වෙනවා. සක්‍රොසාන්තුම් කොන්සූලියුම් ඒ කියන්නේ දේව වන්දනාව පිළිබඳ ව්‍යවස්ථාවක් බිහි වෙනවා. ඊට පස්සේ ලුමෙන් ජෙන්සියුම් සභාව පිළිබඳව ඩොග්මැටික් ව්‍යවස්ථාවක් එහෙමත් නැත්නම් සිද්ධාන්ත ව්‍යවස්ථාවක් නික්මෙනවා. දෙයිවර්බම් නැමති ලේඛනය හරහා දේව වචනය පිළිබඳව විග්‍රහයක් හා ව්‍යවස්ථාවක් නික්මෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගෞදමෙරෙත් ස්පේස් නමින් නූතන ලෝකයේ තුල සුදු ස්වභාව හැසිරෙන්න ඕන කොහොමද කියලා ලේඛනයක් නික්මෙනවා. දැන් මේ 4 ආකාරයක් මේ 4 කොනක්. මේ 4 කොන හරිම වැදගත්. දැන් බලන්න ක්‍රිස්තියානියේ ප්‍රධාන මුඛ්‍යාංග මෙහිදී ආවරණය කරනවා. අපේ දේව වන්දනාව අප සභාව කෙසේනම් මේ වචනය හා දේව වන්දනාව මාංශගත කළ යුතුද ලුමෙන් ජෙන්සියුම් දෙයිවර්බුම් එනම් දේව වචනයෙන් මේ සඳහා ලැබෙන්නා වූ අනාවරණය කුමක්ද ගෞදමෙරෙත් ස්පේස් එහි ප්‍රායෝගික තලය කුමක්ද. දැන් මේක හරියට ශුද්ධ ලියවිල්ල වගේ මේ කොටස් 4. අපි දකිනවා ශුද්ධ ලියවිල්ලේ cut off නැත්නම් අපි කියනවා writings. ඊට පස්සේ එනවා තෝරා. ඊට පස්සේ එනවා නවීම් නැත්නම් දිවශූරුන්ගේ ඉගැන්වීම්. තෝරාව දිවැසිවරුන් විසින් විග්‍රහ කොට දෙනකොට writing නැත්නම් cut off නිෂ්පාදනය වෙනවා. නොහොත් ගීතාවලිය කියන තේරෙන්න මම ඒක කිව්වතින් ගීතාවලිය කියන පොත අයිති වෙන්නේ cut off කියන කොටසට. නැත්නම් writings ලියවිල්ල wisdom literature කියන කොටසට අයිති වෙනවා. මෙය බයිබල් විශාරදයන් හා මායිති ගුරුකුලය හඳුන්වන්නේ දේව අනාවරණයකට වඩා දේව අනාවරණයට මනුෂ්‍යයා දුන්නා වූ ප්‍රතිචාරය. තෝරාවට නැත්නම් දිවසිවරුන්ගේ ගැන්වීමට දෙන ප්‍රතිචාරය තමයි ප්‍රඥා සාහිත්‍යය තුළ ගීතාවලිය තුළ නික්මෙන්නේ. ඒක මනුෂ්‍ය ප්‍රතිචාරයක්. දේව අනාවරණය හා දේව ඉන්ස්පිරේෂන් කියන කොටසෙහි තියෙනවා අනුභවයේ තියෙනවා. අන්න ඒ විදිහමයි ඒ බයිබලීය සිද්ධාන්ත 4ම ඒ සිද්ධාන්තයම තමයි මේ අප කවුන්සිලේ නැත්තම් දෙවන වතිකාන මන්ත්‍රණ සභාව තුලත් දිස් වෙන්න පටන් ගන්නෙ. මං ඔය කිව්ව ටිකක් විස්තර කරන්නට උත්සාහ කළොතින් දැන් දේව වන්දනාව පිළිබඳව කතා කරනකොට එක ශ්‍රේෂ්ඨ වූ අරමුණක් ගැන තමයි ඔවුන්ගේ අවධානය යොමු වුණේ. ඒ වෙන කිසිවක් නොවේ අප සමිදානන් වහන්සේගේ ජීවිත පූජාව නොහොත් දිව්‍යයාගය. ඒ දිව්‍යයාගය වඩාත් අර්ථවත් වන්නේ කෙසේද? එසේම එම දේව වන්දනාව මානව ජීවිතයට කෙසේනම් අනුබද්ධ විය යුතුද? යාඥා කරන එක පැත්තකින් කරලා ජීවත් වෙන එක වෙන විදිහකින් සිද්ධ වෙනවා. ඒක වැරදි. ඒක එසේ නොවිය යුතුයි. මන්ත්‍රණ සභා පියවරු තේරුම් ගන්නවා අපේ යාඥාව ප්‍රායෝගික වෙන්න ඕන. අපේ දේව වන්දනාව හෝ ජන වන්දනාව අනිවාර්යෙන්ම ප්‍රායෝගික ජීවිතය අත්දැකීම් වලට එන්නට ඕන. ඉතින් මේ ලේඛනය හරහා නැත්නම් මේ දෙවන වතිකාන මන්ත්‍රණ සභාව හරහා කරපු එක මහා අනාවරණයක් තමයි යාඥාවයි නැත්නම් දිව්‍ය පූජාව මුඛ්‍ය ස්ථානය. අපේ ලොකු යාඥාවල ප්‍රධානතම යාඥාව එය. එතකොට දිව්‍ය සප්‍රසාදය අග මුල මැද කරගත්තු ක්‍රිස්තියානි ජීවිතයක් ගත කළ යුතුයි කියන ඉගැන්වීම අරගෙන එන්නට පටන් ගන්නවා. ඒ එක්කම මේ හරිම ලස්සන දේ තමයි ඒක එහෙම එන්න නම් අපේ ඇඟට දැනෙන්න ඕන. අපේ ලේවලට මිශ්‍ර වෙන්න ඕන. එතකොට නොදන්නා වූ භාෂාවකින් පියතුමා හා පූජා උදව් සහායකයන් ස්වර්ගයේ දෙස බලා කරන දිව්‍ය යාගයේදී පිටිපස්සෙන් ඉන්න කෙනා ඒකට සහභාගී නොවි සහ සම්බන්ධ නොවි එය ඔවුන්ගේ ජීවිත කතා නොකරනවා නම්
එතන ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව සභාපතිවරු තේරුම් ගත්තු නිසා වෙන්න ඕන. දැන් ඔවුන් වහන්සේලා අපට අවසර දෙන්නේ අපි සියලු දෙනාම එක්ව එක්සත්ව උන්වහන්සේට මේ යාගය පුද දෙමු. අන්න ඒ විදිහට ප්‍රථම වතාවට දිව්‍ය පූජාව පවත්වන්නේ තමන්ගේ රටේ හෝ ප්‍රදේශයේ හෝ දේශීය භාෂාව වන ව්‍යවහාර භාෂාවෙන්. එතකොට දැනෙනවා, එතකොට තේරෙනවා, එතකොට ජීවත් වෙද්දී මෙය ජීවිතයට කතා කරනවා. එතකොට ඒක පියතුමා විතරක් කරන එකක් නෙමෙයි, ගිහියොත් එක්ක සම්බන්ධ වෙලා කරන එක. එතකොට දෙවන වතිකාන මන්ත්‍රණ සභාව දිව්‍ය පූජාව ඒ තලයට අරගෙන ආවයින් පස්සේ අපේ යාඥාවේ මුඛ්‍ය ස්ථානය වන දිව්‍ය පූජාව මුළු ක්‍රිස්තියානි ජීවිතයේම අඩිතාලම් බවට පත් කරනවා. ඊගාවට ලුමින් ජෙන්ෂුම් කියන එකට මම ආවුතින් ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 5ක් පිළිබඳව කතා කරන්න පටන් ගන්නවා විශ්වාසිකයින්ට තමන්ගේ ජීවිතය පිළිබඳව ජාතින්ගේ ආලෝකයේ හැටියට දක්වමින්. සුද්ධවන්තකම හා විශ්වීය ඇමතුමක් සහෝදර සංඝයක් කියන එක මිනිසුන්ට යෝජනා කරනවා. සභාව කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සෙනග. එතකොට රදගරුතුමන්ලා හා පූජකවරයට භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාව ක්‍රිස්තුන් වහන්සේගේ පූජකවරයයි. එය නිසියාකාරව කළ යුතුයි. එතකොට මේ ආදී වශයෙන් ජාතීන් වෙත ආලෝකයේ රැගෙන එන්න එක් එක්කෙනාට තම තමන්ගේ ක්‍රමවේදය හා තරාතිරමානුව යම් යම් වගකීම් තිබුණත් ඒවා වෙනස් වගකීම් මිසක් එකකට එකක් උස්සෝ පහස්තෝ වගකීම් නොවන බව කියා දෙන්න උත්සාහ කරනවා. ඒවා වෙනස්. එකක් එකකට වෙනස්. අම්මට කවදාකවත් තාත්තා වෙන්න බෑ, තාත්තට කවදාකවත් අම්මා වෙන්න බෑ. ගිහියාට පැවිද්දා වෙන්න බෑ, පැවිද්දාට ගිහියා වෙන්න බෑ. නමුත් ගිහියා පැවිද්දාට වඩා පහත් වෙන්නෙත් නෑ, පැවිද්දා ගිහියාට වඩා උසස් වෙන්නෙත් නෑ. එතකොට එය දූරාවලියක් නැහැ, එය සමානයි. උත්සාහ කළා කියන්න අපි වෙනස්. ඒ වෙනස සමග let's come to the table. That was the idea. එතකොට ඒක තමයි අදහස වෙන්න පටන් ගත්තේ. ඊගාවට කොටසක් ඒගොල්ලෝ අපි කිව්ව විදිහට දෙයිවර්ම් කියන ලේඛනය හරහා කියන්න පටන් ගත්තා. සමිදානන් වහන්සේගේ එලිදරව් කිරීමේ වචනයට මේ ජනවන්දනාව, දේවවන්දනාව හා ජීවත්වීමේ ක්‍රමවේදය තුළ අපි ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාර දැක්වීම මෙන්න මේ විදිහට වුණොත් හොඳයි කියන එක තමයි ඉන් අදහස් කරන්නේ. තව විදිහකින් කිව්වොතින් ක්‍රිස්තුස් වහන්සේම දෙවියන් වහන්සේගේ අවසාන එලිදරව්ව වූ බව ඉඳුරාම ප්‍රකාශ කරනවා. වෙන එලිදරව්වක් නැහැ. එතකොට දේව වචනයට සභාව තුළ මෙතෙක් කල් තිබිච්ච නැති තැනක් ලැබෙන්නට පටන් ගන්නවා. දේව වචන විග්‍රහය, දේව වචනය ඉගෙන ගැනීම, දේව වචනය පිළිබඳව අක්මුල් හොයා යාම, එහා සම්බන්ධ විශ්වවිද්‍යාල නිර්මිත වීම හා එය වඩාත් කෑදරකමෙන් මම ඒ වචනේ පාවිච්චි කරනවා, සෙවීම ආරම්භ වෙන්න පටන් ගන්නවා. දෙවන වතිකාන මන්ත්‍රණ සභාව වෙනකොට ප්‍රොටෙස්තන්තවරු අපට වඩා ගොඩාක් ඉදිරියෙන් හිටියා ශුද්ධ ලියවිල්ල සම්බන්ධයෙන්. අවුරුදු 50ක් ගෙවිලා අද අපි හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නවා ශුද්ධ ලියවිල්ල ආශ්‍රය කර ගැනීම තුළ. ඒ සභාවේ එක දායාදයක්. අවසාන වශයෙන් කිව්වොතින් ගෞදිමෙට් ස්පෙස් කියන කොටසේදී සභාව හා ඉන් පිටත ලෝකයේ අතර ඇති සම්බන්ධතාවය යොමු කරන්න උත්සාහ කරනවා සභාවේ පියවරු. එතකොට මෙහිදී විශේෂයෙන් සභාවේ පියවරු, කවුන්සිලයේ පියවරු අපට කියා දෙන්න උත්සාහ කරනවා මානව හිමිකම් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්න කියලා. මිනිස් ජීවිතයේ ගෞරවය හා වටිනාකම පිළිබඳව කතා කරන්න පිළිගන්න කියලා. සභාවෙන්ම පුළුල් ලෝකයේ එක පෞද්ගලික පුද්ගලයාගේ භූමිකාව පිළිබඳව ගැඹුරු ආකල්පයකට අපි අරගෙන යනවා. සභාවේ පුළුල් ලෝකයේ පෞල් කාර්යභාරය පිළිබඳව අපට කතා කරනවා. ඊට පස්සේ ලේඛනයේ නවීන දිසාවන් සොයා යාම පිළිබඳව කතා කරන්න උත්සාහ කරනවා. න්‍යෂ්ටිකාවි පිළිබඳව, තාක්ෂණයේ පිළිබඳව, විද්‍යාවේ දියුණුව පිළිබඳව. එතකොට වතිකාන මන්ත්‍රණ සභාව මේ ආකාරයෙන් පුළුල් ලෙස සභාවට ඉඩක් දෙනවා අලුත් ලෝකයට බයේ පැනලා යන්න නෙමෙයි, අලුත් ලෝකයට නොබියව මුණ දෙන්න.
අංශය ඒ පසුබිම ඉතාම වැදගත්. අපට මේ මන්ත්‍රණ සභාව පිළිබඳව නිවැරදි ප්‍රවේශයක් ලබා ගැනීමට. ඒ සම්බන්ධයෙන් මම ටිකක් තවදුරටත් කරුණු දැනගන්න කැමති ගරු බලගල්ල පියතුමාගෙන්. මේ මන්ත්‍රණ සභාව කොහොමද අපි ඇත්තටම තේරුම් ගන්න පියතුමනි? එතකොට වජර් පියතුමන් දැන් මන්ත්‍රණ සභාවේ ප්‍රධානම ව්‍යවස්ථා 4 ගැන යම්කිසි සාරාංශයක් දුන්නා. මම හිතනවා මේ එකක්වත් ඊටාම පහසුවෙන් කළ දේවල් නෙමෙයි. ආරම්භයේ ඉඳලම සමහරු මන්ත්‍රණ සභාවට විරුද්ධ වුණා වගේම මේ මන්ත්‍රණ සභාවේ සාකච්ඡා වන දේවලුත් රදුගුරුතුරුන් අතර ඒක අනුමැතිය ඒක තිබුණේ නැහැ. සමහරු කැමති සමහරු අකමැති. ඒ වගේ මුලදීම අර කාරක සභා හදද්දී ඒගොල්ලෝ අර කියුරියා එකේ මත ගානෙම උන්න අය නිසා ඒවා හැදුවේ අර පැරණි ක්‍රමයටම තමයි හුඟක් සාකච්ඡා කරලා තිබුණේ. උදාහරණයක් අපි කියමු දැන් පියතුමන් කිව්වා සභාව පිළිබඳ ව්‍යවස්ථාව. සභාව පිළිබඳ ව්‍යවස්ථාව ඒ ගොඩනගපු අය සැකස්ම ලියවිල්ල අර සභාවේ පැරණි විදියටම තමයි ඒක සකසලා තිබුණේ නේද? කිසි වෙනසක් කරලා තිබුණේ නැහැ. ඒකේ මුල උනේ රදුගුරුතුමන්ලා ගැන. රදුගුරුතුමන්ලා ගැන කතා කරලා ඉන්පස්සේ පූජකවරු එහෙමම ජනතාව ගැන කියලා තිබුණේ නැහැ. නමුත් මන්ත්‍රණ සභාව පටන් ගත්තාම රදුගුරුවරු මේකට වැඩි දෙනෙක් විරුද්ධ වුණා. විරුද්ධ වෙලා කිව්වා මේක අලුතෙන්ම නැවත වරක් මේ ලියවිල සකසන්න ඕන කියලා. අලුතෙන්ම සකසන්න ඕන කියලා. ඊපස්සේ පැරණි එක එහෙම් පිටින් ඉවත් කරලා අලුතෙන් සකසුවා කොහොමද සභාව ගැන සාකච්ඡා කරන්නේ. ඒකට ඒතර පළවෙනි පරිච්ඡේදය උනේ දේව ජනතාව. අර කිව්වාගේ හැම කෙනෙක්ම සමයි. සමහරු ගිහියෝ සමහරු පැවිදිවරු පැවිදි වෙනස්කම් තියෙනවා. ඒතර පළවෙනි පරිච්ඡේදය උනේ දේව ජනතාව. ඉන් පස්සේ ක්‍රමානුකූලව මෙන්න රදුගුරුවරුන් ගැන ඊළඟට පූජකවරුන් ගැන ඊළඟට ගිහියන් ගැන අවසානයේ දේව මාතාවන් ගැන. ඉස්සෙල්ලා අර රදුගුරුවරුන් ගැන මුළු වගේම දේව මාතාවන් ගැනත් මුලින්ම ඇවිල්ලා තිබුණා. නමුත් මේකදී අපිට පේනවා සැකස්ම එහෙම් පිටින්ම උඩට හැරෙවුවා ගන්න පිට හැරෙවුවා. පටන් ගන්න අපි සියලු දෙනාම දේව ජනතාව. කොච්චරද කියනවනම් අපි කියමු මුලදී අපි සුද්ධෝෂ ස්වභාව කියන්නේ මොකද්ද කියලා අපි විග්‍රහ කරද්දී අපි පොඩි කාලේ දුග්ගට කිව්වා නේද? සුද්ධෝෂ ස්වභාව ඒකත්වයේ සුද්ධත්වයේ සාධාරණතා පොසත්ති කියමින් අපි දීර්ඝ විස්තරයක් කිව්වා. නමුත් දැන් ඊටාම කෙටි දෙවන උත්තරමන් ස්වභාවයේ සභාව නම් කුමක්ද? දේව ජනතාවයි. ඒතොර සභාව කියන්නේ හැම කෙනෙක් දේව ජනතාව. ඊළඟ දේව ජනතාව කවුද? මේක හුඟ දෙනකොට පිළිගන්න බැරි දෙයක් වුණා. දේව ජනතාව කියන්නේ සෑම මිනිහෙක්ම අයිති කියන දෙවන වත්කරමන් සභාවෙන් කියවෙනවා නේද? ඒකට අයිති වෙන්නේ කතෝලිකයෝ විතරක් නෙමේ. කතෝලිකයෝ පූර්ණත්වයේ දලද්දී සෑම කෙනෙක්ම අනිකුත් ආගම් වලට අයිති අය විතරක් නෙමේ අවසානයේ දෙවියන් අදහන් නැති අය පවා දේව ජනතාවේ කොටසක් කියන එක විග්‍රහ කළා. මේක විශාල විප්ලවයක් නේද? ඒ විදිහට සම්පූර්ණ වෙනසක් ඇති කරන්න පුළුවන් වුණා දේව ඒකෙන්. ඒ වගේම අපිට මම හිතන්නේ මේ සාකච්ඡාව අපිට ඉවර කරන්න පුළුවන් ද බන්ද වතිකන් සභාව ගැන කතා කිරීම. මම දේව ජනතාව දේව වන්දනාව ගැන ඒව ගැන කියන්නේ ඉස්සෙල්ලා තවත් එක වෙනසක් ගැන කියනවා නම් සැකස්මේ නෙමේ මේ මන්ත්‍රණ සභාවට මම කිව්වා මුලදී 2600ක් විතර රදුගුරුවරු සහභාගී වුණා. නමුත් මේ අවුරුදු 4 ඇතුළත රදුගුරුවරුන් 240 දෙනෙක් මරණයටපත් වෙලා තිබෙනවා. ඒතර 62 පටන් ගත්ත අය නෙමේ අවසන් කළේ. නේද? අවසන් කරනකොට 240 දෙනෙක් නැහැ. ඒ වගේම ඒ 240 දෙනාට අයිති කාඩිනල්වරු 60 දෙනෙක්. ඒතකොට ඇත්ත වශයෙන්ම මන්ත්‍රණ සභාව අවසන් වෙනකොට උන්න කාඩිනල්වරු නෙමේ. වෙනත් කාඩිනල්වරු ඉපත් වෙලා තිබුණේ. මේ විදිහට දැන් අපි කියමු අපේ රදුගුරුතුමන් අගරදුගුරුතුමන් වුණ කාඩිනල් තෝමස් කොරේ කාඩිනල් කෙනෙක් නෙමෙයිනේ ආරම්භයේදී. එතුමන්ට හයවෙනි පාළු පාපවංශ විසින් කාඩිනල් දුරට එසෙව්වේ. ඒ විදිහට කාඩිනල් රුපාව වෙනස් වුණා. ඒතුම මුලින් ඉඳලා සහභාගී වුණා නේද? ඒක නිසා අපිට පේනවා අර මුලදී සාකච්ඡා කරද්දී සමහර විට මේ මොනවද සාකච්ඡා වෙන්නේ කියලා ලෝකේ පුරා ගුවන් විදුලියෙන් ටීවී එකෙන් බලන් වුණ අය තමයි දැන් රදුගුරුවරු වෙලා මෙන්න මන්ත්‍රණ සභාවට ගියේ. ඒතර ඒගොල්ලන්ගේ අදහස් එහෙම් පිටිම වෙනස් නේද? ඒ නිසා ඒගොල්ලන්ට පුළුවන් වුණා 3 වෙනි 4 වෙනි සතිවාර වෙනකොට අලුත් දේවල් ඉදිරිපත් කරන්න. දැන් උදාහරණයක් අපි කියමු අපේ රටෙන් ගත්තොත් එහෙම එක්කෙනෙක් දැන් තෝමස් කුරේ කාඩල්තුමන් අර මුලදීම සකසපු ව්‍යවස්ථා 10ක් සකසද්දී ඒ කමිටුවකත් උන්න එක්කෙනෙක් කාඩල්තුමන්. නමුත් ලියෝ රදුගුරුතුමන් ගත්තොත් නුවර ඒ ලියෝ රදුගුරුතුමන් බෙනඩිකානු නිකායේ තාපසතුමෙක් නේද? තාපසතුමෙක් වශයෙන් රදුගුරු වුණේ. එතුමන් ඇත්තෙන්ම
පැරණි අදහස් තිබුණ කෙනෙක් කියලායි කියන්නේ. ලියෝ රදගුරුතුමන් පැරණි අදහස් අලුත් දෙයකට එච්චර මේකක් තිබුණ නැති මොකද තාපසනිකාය. නමුත් එයා වැටිකන් දෙවන වත්කාර මන්සභාවට ගියාම එතුමන්ගේ අදහස් එහෙම් පිටින්ම වෙනස් වුණා. මොකද අර ඉතුරු රදගුරුතුමන්ලාට ඇහුම්කම් දීලා කියන්නේ මොනවද සභාවේ ඕනේ ගිය රදගුරුතුමන් නෙමෙයි 62 දී 65 දී අවසන් වෙලාවේ අලුත්ම ලියෝ රදගුරුතුමෙක්. ඉන්පස්සේ තමයි එතුමන් වතුකරේ විශාල ලෙස වතුකරේ ජනතාවට සේවය කරන්න, කම්කරුවන් සේවය කරන්න, දුගීන් වෙත හැරෙන්නට අපි දන්නවා විප්ලවකාරී තාම රදගුරුතුමෙක් වුණා. ජනප්‍රිය රදගුරුතුමෙක් විතරක් නෙමෙයි තාම හොඳ රදගුරුතුමෙක්. ඒතර මේ විදිහට ගොඩක් අයගේ ජීවිත වෙනස් වුණා. සමහරු කියන මේ මන්ත්‍ර සභාවේදී සමහරු කතා කළේ නැහැ කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ සභාව ගැනවත් ඒතරම් දැනුමක් නැහැ. මොකද ඔක්කොම රදගුරු දේවදත්ත ශාස්ත්‍රඥයෝ නෙමෙයිනේ. නමුත් ඒගොල්ලෝ අනිත් අයට ඇහුම්කම් දීම තුලින් ගොඩාක් જાති ඉගෙනගෙන තමගේ රටවල් තුර අර දේවල් කරන්නට අවස්ථාව ලබා ගත්තා කියලා. මේ දර අපිට කියන්න පුළුවන් වැටිකන් මන්ත්‍ර සභාව විශාල සභාවක අනිත් පැත්ත හැරීමක් වගේ විශාල වෙනසක් වුණා. මම හිතන්නේ ඒ ගැන අපිට තවත් සාකච්ඡා කළ යුතුව තියෙනවායි කියලායි මම නම් හිතන්නේ. පියතුමා කිව්වා මේ දේව වත්කර මන්ත්‍ර සභාවේ ප්‍රධාන දෙයක් ගත්තාම මේක ලොකු වෙනසක් ඇති වුණා. ඒකේ තිබිච්ච අදහස් ගත්තාම නැත්නම් මේ සභාවේ තිබිච්ච සමහර අදහස් සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ වෙනත් ආගම් සම්බන්ධයෙන් අනිකුත් ජනතාව සම්බන්ධයෙන්. ඒතකොට ඒකේ ප්‍රධාන උදාහරණයක් තමයි අපිට හම්බෙන්නේ මේ මතන ලූමෙන් චෙන්සුම් එකේ 16 පරිච්ඡේදය වෙන්නට ඕන ඒක තියෙන්නේ. ඒ කියන්නේ කොහොමද මේ අනිත් ආගම් වලත් ගැලවීම සඳහා මඟ පෙන්වීම ලැබෙන විදිහේ දේවල් තියෙනවා කියන එකනේ. අපි කියන සාමාන්‍යයෙන් there are glimpses of salvation even in other religions කියලා. එතකොට මෙන්න මේ වගේ මෙච්චර කල් අනිකුත් ආගම් සමහර සභා ප්‍රතික්ෂේප කරලා තියෙද්දී එදා සභාව විසින් මේ වගේ දෙයක් නැත්නම් මේ වගේ අදහසක් ඉදිරිපත් කිරීම කියලා කියන්නේ ලොකු පරිවර්තනයක්. නැත්නම් අපි දකිනවා ලොකු හිතා ගන්නට බැරි විදිහේ විප්ලවයක් වගේ තමයි විප්ලවකාරී දෙයක් තමයි සිදු වෙන්නේ. නිසා මේක අපි නිකන් ගත්තොත් එහෙම මේක නිකන් වචන කීපයක් විතරක් නෙමෙයි. ඒතර එදා සමාජයට ගොඩක්ම තිබිච්ච සමහර අදහස් එහෙම්මම නැති කරපු අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ දැන් අපි අර මුල් කාලේ තිබුණා වගේ එක්ස්ට්‍රා එක්ලෙසියා නුල්ලා සාලුස් අපි ඒතර මේ ඒ වගේ අදහස් තිබිලා ඊට පස්සේ අපි දකින අනිත් අයව මිත්‍යා දෘෂ්ටිකයන් කියලා අපි අයින් කර ඉඳලා ඉවරලා එකපාරට මේ වගේ ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම කියන්නේ ඒකෙන් කතා කරනවා මෙහෙනම් මේ සභාව විශ්වගතයි කියන ඒ ස්වභාවය නැවත මතක් කරනවා. මොකද හේතුව තමයි මේ වත්කම් මන්ත්‍ර සභාවේ ආරම්භයේදී තිබිච්ච ප්‍රධාන දෙයක් තමයි going back to the roots. ඒ කියන්නේ මුල් කිතුරු සභාවේ ලක්ෂණ වලට යන්නට ඒකට ගිහිල්ලා ඒ වගේ වෙනසක් නැවත ඇති වෙන්න. එහෙම නැත්නම් මේ සභාව අලුත් වෙනව නෙමෙයි. අලුත් වෙනවා කියන්නේ කොහොමද මේ අපි දකිනවා මේ ප්‍රතිසංස්කරණයක් වෙන්නේ කොහොමද? අර මුල් සභාවේ තිබිච්ච ඒ ගුණාංගයන් නැති කර ගැනීම තුළින් තමයි ප්‍රතිසංස්කරණ ඇති කරගන්න කියන්නේ අදහසක් උනේ නේ. ඒ නිසා ඒ වගේ දෙයක් සඳහා කොයි වගේද යොමුවක් කරන්නේ මේ මන්ත්‍රණ සභාව කියන්නේ අපිට පැහැදිලිව දකින්න පුළුවන් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී. අපි මේක පස්සේ අපිට පුළුවන් දැනගන්න කොයි වගේද මේ දේවල් ඒ ලේඛනවල විකාශනය වෙන්නේ නැත්නම් සඳහන් වෙන්නේ කියන කාරණාව. මම හිතන්නේ ඒක ඉතා වැදගත් ගිහියන් සම්බන්ධයෙන්ුත් ගිහියන්ගේ ස්ථානය කාර්යභාරය ගැන විශාල අවබෝධයක් ලබා දුන්නා. ගිහියෝ කියන්නේ නිකන් අර අපි කියන්නේ second class citizensලා නෙවෙයි, දෙවන පන්තියේ පුරවැසිය නෙවෙයි, ක්‍රියාකාරීව සභාවේ ගමනට සහභාගී විය යුතු කණ්ඩායමක් කියන එක. අර සභාව කියන්නේ දේව ජනතාව කියන නිර්වචනය තුලම ගිහියාගේ කාර්යභාරය විශේෂයෙන්ම ඉස්මතු වුණා. ඒ වගේම දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේ අවධාරණය කරන තව දෙයක් තමයි ශුද්ධවන්තභාවය සියලු දෙනාමටම කියන එක. ඒක අර සම්ප්‍රදායික වශයෙන් අපි හිතුවේ මේ පැවිදි අයට පූජකතුමන්ලට කන්‍යා සොහොයන්ට කියලා එහෙම නෙවෙයි. ශුද්ධවන්තභාවයට හැමෝටම කැඳවීමක් තියෙනවා කියන එක. මම හිතන්නේ ඒ නිසා ගිහියෝ විශේෂයෙන්ම මේ මහා මන්ත්‍රණ සභාව ගැන උනන්දුවක් දැක්විය යුතුයි. එයින් ඉගෙනගත හැකි හැම දෙයක්ම Tamanගේ අධ්‍යාත්මික පෝෂණය සඳහා ලබාගත යුතුයි.
අර එක්තරා විදිහට අපිට කියන්න පුළුවන් ඒක නිකන් අර ගිහියන්ගේ මේ සමුළුවක් වශයෙන්ුත් අපිට ඕන නම් හඳුන්වන්න පුළුවන්. මොකද තරම්ම තැනක් දුන්න ගිහියන්ට. ඒ නිසා අපි මේ මන්ත්‍රණ සභාව ගැඹුරින් හැදෑරිය යුතුයි සියලුම කිතුණුවන් විසින්. තර අදටත් අපට ඒ මහඟු මඟ පෙන්වීම ලබා දුන් ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමාටත් ගරු ෂෙරොන් ඩයස් පියතුමාටත් ඒ වගේම ගරු වජිර සිල්වා පියතුමන්ලටත් අපි ස්තුතිවන්ත වෙනවා ජේසුපීඨයි ඔබතුමන්ලට. ඒ වගේම මේ මන්ත්‍රණ සභාව පිළිබඳ මේ සාකච්ඡාවේ ආරම්භක සාකච්ඡාව තමයි අපි මේ පැවැත්වුවේ. ඉදිරියේදී එහි විවිධ පැතිකඩයන් ගැන අපි ගැඹුරින් තව සාකච්ඡා මාලාවන් කීපයක්ම පවත්වන්න බලාපොරොත්තු වෙනවා. එයින් අපගේ ජනතාවට විශාල යහපතක් වෙනවා කියලා අපි උදක්ම විශ්වාස කරනවා. ඔබ සැමටත් ජේසුපීඨයි.